අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් අපිට මුණ ගැහුණු වෙලාවක අපි කවුරුත් උත්සාහ දරන්න ඕන, වීරිය කරන්න ඕන. ඒ ලැබුණු දුර්ලභ බුද්ධ ශාසනයෙන් අපිට ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලයක් නෙලා ගන්න. ඒ නිසා ඔබට අපට කාටත් මහා වාසනාවන්තම භාග්‍යවන්තම කාලයක් තමයි පින්වත් මේ උදා වෙලා තියෙන්නේ. මේ කාලය තුල අපිට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අදාළ මානසිකත්වය පෙළගස්ස ගන්න පුළුවන්කමක් තිබුණොත් පින්වත්නි, අපි කාටත් ඒ පෙළගස්ස ගැනීම සංසාර දුකෙන් අත මිදෙන ගමනට මහා අස්වැසිල්ලක් වෙනවමයි පින්වත්නි. අපිට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පින්වත්නි මේ සසර හැදෙන වැඩපිළිවෙල තම තමන්ගේම චිත්තසංතානයන් තුල ක්‍රියාත්මක වෙවි පවතිනව කියන එක උන්වහන්සේ දේශනා කරන තාක් පින්වත්නි, මේ ලෝකේ කොපමණ ශාස්ත්‍රවරු වැඩ හිටියත් ඒ උත්තරේ ප්‍රකාශ කරන්නේ බුදුවරයෙක් පමණමයි. අනෙකුත් ශාස්ත්‍රවරු විවිධ දේ තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒවත් නිවැරදි දේවල් ප්‍රකාශ කරනවා. එහෙත් ලෝකේ යථාර්ථය දකිමින් ලෝකයෙන් මත මිදෙන වැඩපිළිවෙලක් දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පමණමයි. පින්වත්නි, අපි අහලා තියෙන විවිධ උදාහරණ මේ පළංගැටිය හැම මොහොතකම පහන් දැල්ලට පනිනවා කියනවා. හැබැයි ඒ පනිනකොට පිච්චෙනවා. ඒ පිච්චෙද්දි ආයෙ පහන් දැල්ලට පනිනවා. ඇයි හේතුව? එයාට හිතෙනවා මේ පහන් දැල්ලෙන් පහසක් ලැබෙයි කියලා. හැබැයි පහන් දැල්ලේ ස්වභාවය තමයි දාහිය පිච්චෙන ගතිය. එතකොට ඒකට මුසු වෙන ඕන එකක් පුළුවන් විදිහට පුච්චන එක තමයි කරන්නේ. ආන්න ඒ වගේ තමයි පින්නන්නේ මේ පෘථග්ජන මිනිස්සුયો පින්නන්නේ සැපයි කියා සතුටුයි කියාම පින්වත්නි දුකම වැළඳ ගන්නවා.
දුකම වැළඳ ගන්නවා. ඒක පුදුම වැඩේ පින්නන්නේ. ඒගොල්ලෝ දුකම වැළඳ ගන්නවා මේ දුක සතුටයි කියලා. නමුත් දුකේ දුක මිසක් පින්වත්නි දුකේ සතුටක් නැහැ පින්වත්නි. දුකේ සතුටක් නැහැ, දුක තුල තියෙන දුකමයි. නමුත් අවිද්‍යා සහගත මානසිකත්වයන් ක්‍රියාත්මක වෙනකොට ඒ ඇත්තන්ට හිතෙනවා මේක සැපයි කියලා. හැබැයි සැපයි කියලා තෝරන්නේ දුක ඇති වෙන වැඩපිළිවෙල. ඒ නිසා පින්වත්නි කවුරු හෝ වේවා දුක ඇතිවන්නා වූ වැඩපිළිවෙලක් ප්‍රායෝගික කරොත් එයාට දුකම තමයි ලැබෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ලියා ගන්නවා කියන එක ඥානවන්ත කෙනෙකුටම හැර කෙනෙකුට කරන්න විදියක් නැහැ. කරන්න බෑ. ඒ තරම් එයාලා පටලැවිලා පින්වත්නි. මෙහෙරුන්ගේ කැඳහැලියේ වැටුණු නූල් පන්දුවක් වගේ කියනවා. කෙලවරක් හොයාගන්න අමාරුයි. පටලැවිලා. ඉතින් ඒ වගේ ඕගොල්ලොත් මේ විවිධ දෑ තුල පටලැවිලා හිර වෙලා මේ ඉන්නේ. ඉතින් ඔතනින් එළියට එන්න ශක්තිය මදිකම තියෙන්නේ. එළියට එන්න ඔතනින් වීරිය මදිකම තියෙන්නේ. හැබැයි ඔතන ඉඳගෙනත් ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ හරි කැමති ධර්මයේ ඉගෙන ගන්න. මේක ප්‍රායෝගික කරන්නේ පින්වත්නි අතලොස්සයි. ඉගෙන ගැනීම කරනවා බහුතරයක්. හැබැයි මේ ඉගෙන ගන්න දේ තමා තුළින් ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් නම්, ප්‍රායෝගිකව තමා තුළින් දකින්න පුළුවන් නම් ඒක තමයි පින්නේ පුදුම ශ්‍රේෂ්ඨ දේ. දැන් හිතන්නකෝ මෙහෙම ඔගොල්ලෝ කවුරුත් අහපු දෙයක් මේ පංච උපාදානස්කන්ධය දුකයි කියනවා. ඔද මම කියන්න කලින් මුල් වචන කියනකොටම දැන් ඔය කවුරුත්ම කියනවා. ඉතින් ඔය කිව්වට කවුරුවත් ඔක පිළි අරගන්නේ නැහනේ පින්නනේ දුකයි කියලා. කියනව විතරයිනේ. ඒක පිළි අරගත්තා නම් එතකොට ඔබට පින්වත්නි මේ යථාර්ථ ධර්මයේ ප්‍රායෝගික කරනවා නම් තියෙන්නේ මේ සියල්ලම දේවල් ඉගෙන ගන්න නෙමෙයි, එක කරුණක් අහලා ඒ කරුණ තමා තුළින් දකින්න. දැන් පංච උපාදානස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිත් ඕක ඉගෙනගෙන තියෙනවා දුකයි කියලා. එතකොට බලන්නකො ඔබට බුද්ධියක් තියෙනවා නම් ඔබ දැන් මේක හොයන්න දෙපැයි. දැන් මේක දැන් ඔබ කොච්චර පින්න දැන් මෙතන ගත්තම මෙතන වෛද්‍යවරු ඉන්නවා, ඉංජිනේරුවෝ ඉන්නවා, තව දක්ෂ අය කොච්චර ඉන්නවා ශේෂ්ඨවල. ඉතින් ඒගොල්ලෝ එක මොනම හරි එකක් කිව්වොත් ඒක හොයනවා පස්සට. මොකද මේක මොකක් නිසාද? දැන් වෛද්‍යවරයෙකුට ගිහින් කිව්වොත් මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවා කිව්වොත් එයා ඒක හොයනවා. එහෙනම් තව තැනක් දෙනවා. තව කොහොමද? උණ බලනවා, ප්‍රෙෂර් බලනවා. ඒ එක විදියෙන් ගිහිල්ලා එයා චෙක් කර බලනවා මේකට මොකද මේක කොහොමද කියන තොරතුරු. ඕගොල්ලෝ පින්නන්නේ ඕක මේ ආයතන වලට ගලපන්නේ නෑ නෙවෙයි. ආයතන වලට ගලපන්නේ නෑ නෙවෙයි. දැන් ඔබ ළඟ තියෙන දැන් ඔබේ දරුවෙක් කොහේ හරි ගිහිල්ලා දැන් එනවා කියනවා එදාට එන්නේ නෑ. ඒකට ඔබ හොයනවා එන්නේ නැත්තේ මොකද? කොහෙද ගියේ? කියලා විමසනවා. මොනවා හරි සම්මතයේ විමසනවා. දැන් පින්වත්නි ඇයි මේ බුද්ධ වචනේ විමසන්නේ නැත්තේ ඔබ? දැන් පංච උපාදානස්කන්ධය දුකයි කිව්වනම් ඔබ දැන් අදුමතරෙන් බලන්න ඕන මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ?
කොහොමද දුකයි කියන්නේ? කොහෙද මේක ඇති වෙන්නේ? කවුද මේක ඇති කරන්නේ? කොහොමද මේක නැති කරන්නේ? කියන එකක් හොයන්න ඕනනේ. එහෙම මොකුත් නෑ. මේ පංච උපාදානස්කන්ධය දැකපු කෙනෙක් නෑ පින්වත්නි බලනකොට ගොඩක් අය. ඇත්තටම පංච උපාදානස්කන්ධය දුකයි කියනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධයේ ඇතිවීම දකින්න කියනවා නැතිවීම දකින්න කියනවා. මේව කියනවා මේක දැකපු කෙනෙක් නෑ. එතකොට මේක ඇතිවීම දකින්න නැතිවීම දකින්න කියලා කියනවා. හැබැයි එයාලත් පංච උපාදානස්කන්ධයක් සේවනය කරන ගමන් වෙනන්නේ දැන් ඔබට තියෙන බුද්ධියේ හැටියට මේ ධර්මයේ බුද්ධිමත් අයට නිසා ඔබ දැන් නුවණින් විමසනවා නම් පංච උපාදානස්කන්ධය කුමක්ද කියලා බලන්න. මේ ආයතන වලින් යම් අරමුණක් ගන්නවද ඒ අරමුණට බැඳුණු මානසිකත්වයක් පවත්වන්නේද ආන්න ඒ පවත්වන මානසිකත්වයට කියන පංච උපාදානස්කන්ධය පවත්වනවා කියන්නේ. මේක ඇතුළෙන්මයි දකින්න ඕන පින්වත්. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය පවත්වනවා කියන්නේ. දැන් ඕගොල්ලෝ එහෙම ඇතුළෙන් වෙන වැඩපිළිවෙල මොකද සංසාර ගමන හදන වඩුව ඉන්නේ තමන්ගේ හිත තුල. ඕගොල්ලෝ ඒ වඩුව ඇතුළට කර දාලා වහලා තියන්න දක්ෂයි. වඩුව ඔහේ අයිනක ඉද්දි වඩුව හදන භාණ්ඩ විනාශ කරනවා. වඩුව ඉන්නවා. දැන් පින්නන්නේ හිතන්නකෝ දැන් වඩුව තමයි නැති කරන්න ඕන. දැන් එතකොට ඕගොල්ලෝ මොකද කරන්නේ? වඩුව එහෙම ඉද්දි වඩුව හදන භාණ්ඩ විනාශ කරනවා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒ භාණ්ඩත් විනාශ කරලා ආයිත් මේක හරියන්නේ නැතිව කරන්නේ මොකද්ද? ඒ වඩුවට භාණ්ඩ හදන්න තියෙන අමුද්‍රව්‍ය යන සප්ලයි මාර්ග ටික බ්ලොක් කරනවා. මාර්ග ටික බ්ලොක් කරනවා. හැබැයි වඩුව ඉන්නවා. මාර්ග ටික බ්ලොක් කරලා තියෙනවා. දැන් වඩුවට බඩු හදන්න අමුද්‍රව්‍ය නැහැ. හැබැයි වඩුව සුවසේම ඉන්නවා. හැබැයි ඔය මාර්ග බ්ලොක් කරගෙන ඉන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම ටික වෙලාවයි. ටික වෙලාවයි. බ්ලොක් කරගෙන ඉන්න වෙන්නේ ටික වෙලාවයි. එදින් පස්සේ බ්ලොක් එක ඇරියෙන් ආයිත් ඒක යනවා. මේක තමයි ඒ කියන්නේ පිළිවන් දැන් ඕගොල්ලෝ ආනාපාන සති භාවනාවකට හිත තියලා ඒක කරනවා කියනකොටම දැන් ආයතන වලින් ගන්න අරමුණු දැන් ගන්නෙ නෑ. ගන්න විදියක් නෑ. එක හිතයි නෙමෙයි තියෙන්නේ. ඒ හිත දැන් මේ ආනාපාන සතියට යොදලා. දැන් අර මාර්ග සේරම බ්ලොක් වෙලා. හැබැයි ඒ වුණාට ඇතුලේ මේ සසර හදන වඩුව ඉන්නවා. ඕගොල්ලෝ ඒ භාවනාව ඉවරලා නැගිට හැටි ආපහු මේ ටික ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේක හදන හේතුව දකින්න. දැන් අපි එහෙම නැත්තම් ඒ වඩුව හදන භාණ්ඩ තියෙනවනේ. ඒ භාණ්ඩ අරගෙන ගහනවා පොළවේ. මොකද කරන්නේ? දැන් ඔන්න මොනවා හරි ඒකට දැන් අපිට දුකක් එනවා. දැන් දුකක් ඇති වෙනවා. ශෝකයක් ඇති වෙනවා. වැළපීමක් ඇති වෙනවා. දැන් ඉතින් කෑග ගහ අපි ඉන්නවා. අනේ මේ දුක නම් ඉවසන්න බෑ මට මේක නම් බෑ කී ඉන්නවා. ඉතින් බෑ කී හිටියට දැන් ඕක හදන කෙනා ඇතුලේ දැන් එදා අතීතයේ ඇතුලේ ඉඳන් හදපු නිසා තමයි අදත් දැන් ඔබට ඔය බඩු අලවි කරන්න වෙලා තියෙන්නේ. ඒ අලවිය දුකයි ඔබට. මොකද්ද? ඇයි දැන් මේ කටයුතු කරනකොට දුක ශෝක පසුතැවිල්ල එනවමයි. දැන් අදත් ඇතුලේ තියාගෙන එදා හදපු බඩු වල සෝසුසුම් හෙලනවා. මේක මෙහෙම හරියන්නේ නැහැ පින්වත්නි. මොන හරින් ක්‍රමෙන් කරන්න ඕන බාහිර දේ කර යන එකක් නෙමෙයි. ඇතුලෙම තියෙන ඇතුලෙන්ම මෙයා අල්ල ගන්න ඕන. මෙයා අල්ල ගන්න හොඳ සිහියක් තියෙන්න ඕන පින්වත්නි. ඒ සිහිය තිබුණාට පස්සේ
ඊළඟට එයා අල්ලගත්තා නම් එයාට තවත් බඩු හදන්න තැනක් ඇත්තේ නෑ. එතකොට එයා අල්ලගත්තට පස්සේ පින්නන්නේ මාර්ග බ්ලොක් කරන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. ඕන දෙයක් ඒපු දෙන් ඊට පස්සේ හදන්න කෙනෙක් ඇත්තේ නෑ. එහෙනම් මේ සසර හදන මේ සමුදය සත්‍ය දකින්න, මේක දකින්න, මේක දකිනකොටම සමුදය දකිනකොටම පින්නන්නේ මේ දුක ඇති වෙන හේතුව, මේ හේතුව දැක්ක හැටියේ ආන්න දුකෙන් අපි අත මිදෙනවා පින්නන්නේ. මේ හේතුවමයි දකින්න ඕන. ඒ නිසා වීරිය කරන්න මේ හේතුව දකින්න. මේ හේතුව පින්නන්නේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන මේක දැක ගන්න බැරුව අනේ සංසාර අපි කොපමණ කාලයක් ආවද බලන්නකො පින්නන්නේ. කොපමණ කාලයක් ආවද බලන්නකො. මේක මේ කරගන්න සිහිය තියෙන දැන් පින්නන්නේ චතුරාර්ය සත්‍ය කෙනෙක් දැක්කොත් අපි අහලා තියෙන චතුරාර්ය සත්‍ය දැනගත්තොත් දැකගත්තොත් එයා මාර්ගයටපත් වෙනවා කියලා. ඉතින් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් අවබෝධයකටපත් වෙනවා. එතකොට පින්නදී ඔබ නිකන් සරලව හිතන්නකෝ. දැන් ඇත්තටම අපට සාමාන්‍යයෙන් වතුර පිපාසයක් ඇති වුණා කියන්නේ. ඉතින් වතුර පිපාසයක් ඇති වුණා කියන තැනම සරලව හිතන්න දැන් අපිට වතුර පිපාසයක් අවශ්‍යයි. තිබහයි වතුර හරියට තිබහයි. දැන් එතකොට ඒ වතුර තිබහ අපිට නිසා දුක තමයි ඇති වෙන්නේ. ඉතින් දුක ඇති වෙනවා වතුර බොන්න නැති නිසා. එතකොට දැන් එහෙනම් මේ වතුර පිපාසයක් තියෙනවා බොණ්ඩ නැති නිසා දුකයි. එහෙනම් දැන් අපි ඒ දුක නැති කරගන්න නම් මොකද්ද කරන්න ඕන? වතුර බොන්න ඕන. ඒ දුක නැති කරගන්න වතුර බොන්න ඕන. වතුර බොන්න නම් ඒක හොයාගන්න මාර්ගයක් තියෙන්න ඕන. හොයාගෙන අරගෙන වාජනයක කියනවා ඒකට අරගෙන ඉතින් කට ළඟට අරගෙන බොන්න ඕන. ඒක තමයි ඒ වැඩපිළිවෙල. එතකොට බලන්නකෝ දැන් වතුර පිපාසයි, ඒක නැති එක දුකයි. දැන් වතුර ටිකක් හොයාගන්නවා, දැන් බොනකොට මොකද වෙන්නේ? ඉබේම පිපාසය සංසිඳනවා. දැන් බලන්නකෝ දුකයි සමුදය නිරෝධයයි මාර්ගයයි. දැන් ඒකට හේතුව තියෙනවා. දැන් පිපාසයට හේතුව වතුර නැති එක. එහෙනම් ඒ පිපාසය සංසිඳවන්න නම් වතුර බොන්න ඕන. දැන් දුක තියෙනවා. ඒ දුකට හේතුව සමුදය, තණ්හාව. එහෙනම් දුක තියෙනවා. දුකට හේතුව තණ්හාව. එහෙනම් තණ්හාව නැති කෙරුවොත් දුක නැති වෙනවා. ඒ කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙනවා. තණ්හාව නැති කරන වැඩපිළිවෙලට කියන්නේ මාර්ගය. තණ්හාව නැති කරන වැඩපිළිවෙලට කියන්නේ මාර්ගය. දැන් වතුර පිපාසයි, දුකයි. ඒක නිසා වතුර පිපාසයි දුකයි. දැන් අපි මොකද කරන්නේ? එහෙනම් වතුර පිපාසය නැති වෙන්න වතුර පිපාසය යනු දුකයි. එතකොට එහෙනම් දැන් මේ පිපාසය සංසිඳවන්න පුළුවන් මොකෙන්ද? වතුරෙන්. එහෙනම් වතුර දැන් පානය කරන්න ඕන. වතුර දැන් පානය කිරීම කියන්නේ මේ පිපාසය නැමැති දුක සංසිඳවන පිපාසය නැමැති දුක සංසිඳවන වැඩපිළිවෙල තමයි වතුර පානය කිරීම. වතුර පානය කිරීම. පානය කරාට පස්සේ පිපාසය සංසිඳෙනවා. බලන්නකෝ. ඉතින් ඒක මිසක් දැන් මට වතුර පිපාසය ඇතුළ වෙලා තියෙද්දි මම කොපමණ පින්වන්දි කන්න ලව් කරුවත් මගේ වතුර පිපාසය නැති වේවා කියලා කොහොම කිව්වත් වතුර පිපාසය නැති වෙන්නේ නැහැ පින්වත්නි. මොන දෙවියන්ට පූජාව තියලා කිව්වත් අනේ වතුර පිපාසය නැති වේවා කිව්වත් ඊට පස්සේ දෙවියෝ කල්පනා කරනවා මොකද්ද? අනේ මේ මිනිස්සයාට මොලයක් එච්චර ඇත්තේ නෑ. වතුර පිපාසය ඇති වෙලා තියෙන්නේ වතුර බිව්වේ නැති නිසා. ඒ නිසා ඒ පිපාසය සංසිඳවන්න නම් කල යුත්තේ වතුර බොන එකයි. එහෙනම් ඉපදීම නැමැති දුක අපිට ඇති වෙලා තියෙනවා නම් ලෙඩ දුක් කරදර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් අපිට ඇති වෙලා ඒව දරන්න බැරි වෙලා විශ්වාස භංගත්වයන් ඇති වෙනකොට
කැමැති දේවල් අහිමි වෙනකොට අකමැති දේවල් ලම් වෙනකොට අපි ගිහිල්ලා දෙවියන් වහන්සේලා ළඟට පුද පූජා තියලා කියනවා අනේ මට මේක ඉටු කර දෙන්න කියනකොට දෙවියෝ ඉන්නවා නම් ටිකක් බුද්ධියක් තියෙන දෙවියෙක් ඉන්නවා ඒ දෙවිය කල්පනා කරයි අනේ ඔය ජාති ජරා ව්‍යාධි මරණ දුක ඊට පස්සේ කැමැති දේවල් අහිමි වීම අකමැති දේවල් ලම් වීම ඔය සියල්ල ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? ඔය සියල්ල ඇති උනේ ඉපදෙන නිසා. ඒ නිසා ඉපදුණු නිසයි ඔය ටික ඇති උනේ. එතකොට ඔය ටිකෙන් අත මිදෙන්න වෙන ලෝකෙ කිසිම වැඩපිළිවෙලක් නැහැ. මොකද ඉපදුණු නිසා තමයි මේ දුක ඇති උනේ. ඒ දුකෙන් අත මිදෙන්න නම් කල යුතු වෙන එකම දේ ඉපදීමේ අත මිදෙන වැඩපිළිවෙලමයි. වෙන මොනම වැඩේ කරත් මේකට උත්තරේ එන්නේ නැහැ. ඇයි අපිට වතුර පිපාසය දුක නම් ඒ පිපාසය සංසිඳවන්න ඕන වතුර පානය කිරීමෙන් මිස වෙන කිසිම දෙයකින් කරන්න බෑ. ඒ නිසා පින්නන්නේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා මේ සිව් ආර්ය සත්‍ය. අපි මේ කරන හැම දෙයකම එහෙමයි පින්නන්නේ. කෑම ටික කන්න කියත් මේ අපි චතුරාර්ය සත්‍යයක් තමයි ප්‍රායෝගික කරන්නේ. අපිට නුවණ නැති නිසා ඒක අවබෝධය නැහැ. දැන් අපි උත්තරයක් හොයනවා. දැන් බඩගිනි ඒක දුකයි. දැන් ඒ බඩගින්න නැමැති දුක නිවන්න නැති කරගන්න නම් අපි අනිවාර්යෙන් ආහාර ටිකක් හොයාගෙන අනුභව කරන්න ඕන. අනුභව කරනකොට ඒ බඩගින්න කියන්නේ ආහාර නැති නිසා හටගත් දුක ආහාර ටික ලැබෙනකොට ඒකේ නැති වෙනවා. ඒකට එච්චරමයි උත්තරේ. අපි කරන්නේ මොකද්ද? මේ ආහාර ටික හොයාගෙන ඒක අනුභව කරන්නේ නැතුව අපි මේ ආහාර වර්ග හොයනවා. ඒ ආහාර හැදිච්ච හැටි හොයනවා. මේවැයි තියෙන සංඝටක හොයනවා. ඉෂ්ඨය බහුලයි, මේ දේ බහුලයි, ඕව හොයා ඕව තර්ක විතර්ක කරනවා. හැබැයි මේ මිනිස්සු තාම ආහාර ටික අනුභව කරුවේ නෑ. අනුභව කරේ නැති වුණාට පස්සේ මේ මිනිස්සුන්ට ආහාර නැතිකම නිසා හටගත්ත දුක තවම තියෙනවා. ඇයි? එයා ආහාර අනුභව කරේ නැති නිසා. හැබැයි අනුභව නොකලට දැන් මෙයා බත් ටික ගන්නවා. දැන් මෙයා කියනවා බත් වල තියෙනවා පිෂ්ඨය. මේ පිෂ්ඨයේ ග්ලූකෝස් බවට පත් වෙනවා. මේක දහනේ මෙහෙම වෙනවා. මේ හරියට එතෙන්දි ග්ලූකෝස් දහනේ වෙන්නේ යටි කියනවා. මේව කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් හැදෙනවා. ශක්තිය ලැබෙනවා. මේ හරියට ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තම මේ මිනිස්සු තාම අර දුකේ පිළෙනවා. ඒ වගේ තමයි පින්නන්නේ ඔබත් පංච උපාදානස්කන්ධය අරගෙන මේක පෙන බුබුලක් කියනවා. මේක කෙහෙල් කඳක් කියනවා. මේක මිරිඟුවක් කියනවා. මේ එක දේවල් කියනවා. හැබැයි මේක තවම දැකලා මේක ප්‍රායෝගික කරේ නෑ පින්නන්නේ. මේ විස්තර කියනවා විතරයි. ඔබ මේක ඔබේ වාසිතේ බවට පත් කරගත්තේ නෑ. මේක දකින්න පින්වත්නි. තමන්ගේ හිත තුලින් දකින්න. දැන් ඔබට දකින්න කිව්වම ටිකක් අපහසු කමක් සමහර විටක හිතේ. ඉතින් පින්නන්නේ ඒකට තියෙන සරලම ක්‍රමවේදය තමයි මම නම් හිතන්නේ පොඩ්ඩක් රිලැක්ස් මේ නිදහස් මානසිකත්වයක් තියෙන වෙලාවක හරි තමන්ගේ හිත දිහා චුට්ටක් බලන්න. දැන් ඔබ කාර්ය බහුල නම් රාජකාරී බහුල නම් පින්නන්නේ මේක හිත දිහා බලන් තියෙන ස්වභාවය අඩු වෙනවා. ඇයි? බාහිර වැඩ කටයුතු වැඩි වෙනකොට අපේ හිතේ චංචල ස්වභාවය වැඩි. එතකොට මේක දකින්න අපහසුයි. හැබැයි දැකපු කෙනෙකුට නම් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕන අන්න දැන් විවේක තියෙන සාමාන්‍ය වෙලාවකදී හරියට මේක ඩිංග ප්‍රැක්ටිස් කරන්න පුහුණු කරන්න. දැන් මොකද්ද මොනවා හරි දෙයක් කරනකොට බලන්න හිත ඇතුලේ මොකද්ද මතක් වෙලා ඉන්නේ කියලා. හිත ඇතුලේ කොහොමද කියලා ස්වභාවය බලන්න. එහෙම බල කටයුතු කරනකොට ඔන්න ඔබටම තේරෙනවා. දැන් අපි මේ කරන වැඩේට අදාළව හිතේ සකස් වෙන සිතිවිල්ල තියෙනවා. ඒ සිතිවිල්ල උපාදාන කළොත්, ඒ සිතිවිල්ල ග්‍රහණය කළොත් ඔන්න සමුදය, ඔන්න දුක ඇති වෙන හේතුව. දුක ඇති වෙන හේතුව ඔබ සේවනය කරන තාක් ඔබට දුක ලැබෙනවමයි. දුක ලැබෙනවමයි. ඒක නිසා පින්නදී ඔබ මොනව කෙරුවත් මොකක් කෙරුවත් ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණට රැවටිලා
ඒ අරමුණ සත්ත්ව පුජ්‍යල සංඥාවෙන් අරගෙන එය උපාදාන කොට ඒකට අදාළව කල්පනා කර කර ඉන්න තාක් ලැබෙන්නේ මොකද්ද? දුකමයි වෙන්නේ. දුකමයි. නැත්තම් මේකේ ඔබට දැන් මම කියන්නේ මෙතනින් ගැලවෙන්න. එහෙම නැත්තම් දැන් ඔබට සමහර විටක මේ ධර්මය අහනකොට පුණ්‍යසිතක් ඇති වෙන්න පුළුවන්. සමහරලාට මේ වෙලාවක මරුණොත් ගිහිලා සුගතියක උපදින්න පුළුවන්. දැන් ඔය අහලා තියෙනනේ අර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වඩිනකොට වීදියේක රජගහ නුවර වඩිනකොට දකින්න ලැබුණ ඊරියෙක් දකින්න ලැබුණ පස්සේ බුදුරජාණන් වහන්සේට hina පහළ වුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඇයි සිනහ පහළ කරේ කියලා. සිනහ පහළ කරේ කියලා. එතකොට කියනවා ආනන්දය මේ ඊරි මීට පෙර භවයේ කිකිලියෙක් වෙලා හිටියේ. මීට පෙර භවයේ මේ ඊරිය කිකිලියෙක් වෙලා හිටියා. කිකිලියෙක් වෙලා හිටියේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න ආරණ්‍ය සේනාසනයක් ආසන්නයේ තමයි හිටියේ. ඉඳලා ඉවර වෙලා උන්වහන්සේලා ධර්මයේ සජ්ජායනා කරනකොට දැන් සමහර වෙලාවල සජ්ජායනා කරන පිරිත් සජ්ජායනා කරනවා. ඒ වගේ ධර්මයේ සජ්ජායනා කරන එකක් ශ්‍රවණය කරලා ඇහින වෙලාවේ හිතේ යම් මොන හෝ ඉතින් මේ කැමැත්තක් පැහැදීමක් ඇති වෙන්න ඇතිනේ පින්නත් මේ. ඒ වෙලාවේ මිය පරලොව ගිහිල්ලා ආනේ කැමැත්තක් ඇති වුණාට පස්සේ ආන්නේ එතනින් කය බිඳිලා මැරුණා. එතනින් කය බිඳිලා මැරලා ගිහිල්ලා ඉපදුනා රාජකුමාරිකාවක් වෙලා. බලන්නකො භාග්‍යවතුන් දේශනා කරන්නේ. එදින මේ කිකිලි ගිහිල්ලා ඉපදුනා රාජකුමාරිකාවක් වෙලා. කොහොමද බලන්නකො ස්වභාවය? අර පිරිත් සජ්ජායනා කරපු එකෙන් ඒක ශ්‍රවණය කිරීමෙන් රාජකුමාරිකාවක් වුණා. රාජකුමාරිකාවක් වෙලා රජගෙදර ඉන්න අතරේ වැසිකිලි වලක ඉන්න පණුව දැක්කා. පණුව දැක්කට පස්සේ හරියට අසුබේ මෙනෙහි වුණා. ඒකම මෙනෙහි කර ඒක මතක් කර මෙනෙහි කර මේ අසුබේ මෙනෙහි කර මෙහෙම කලක් ඉඳලා මේ රාජකුමාරිකාව මැරුණා. මැරිලා ඉවරලා ගිහිල්ලා ඉපදුනා බ්‍රහ්ම ලෝකේ. ඇයි දැන් අර භාවනාවක් නේර වැඩුවේ? දැන් ඒකේ ආනිසංශයක් විදියට බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදුනා. එනි බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදුන බලනෝ කතාව බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදුනා. මං කියන එක තේරෙනවද ඔයගොල්ලන්ට? බ්‍රහ්ම ලෝකෙ ගිහින් ඉපදුනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් ආනන්දය මේ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඊළඟට ආයිත් ඇවිල්ලා ඉපදුනේ මේ ඊරි වෙලා. බලන්නකො ස්වභාවය. එතකොට මනුස්ස ලෝකේ ආවා. ඒකයින් පින්නද ඔබට මේ මම කොහොම හරි කොහෙන් හරි අනුශාසනාව පටන් අරගෙන ගෙනියන්නෙම මේ කෙලෙස් ගැලවෙන තැනකට හිත සකස් කරන්නමයි මේ ගෙනියන්නේ. මේකේ තියෙන මහා වටිනකම දන්න නිසාමයි. ඇයි නිකන් කතාවක් කියන්න හිතෙන්නෙම නැහැ කාලය ඒ තරම් කාලය වටිනවා කියලා හිතනවා. දැන් බලන්නකෝ මනුස්ස ලෝකෙට ආවර ධර්ම සජ්ජායනා කරන එක මෙනෙහි වීම ශ්‍රවණය කිරීමෙන් ඒ ඇවිල්ලා බණපදයක් අහලා දුක ඇති වෙන්න නැවත සසර ඇති වෙන වැඩපිළිවෙල ප්‍රහාණය කරගන්න බැරි වුණු නිසා හැබැයි එහෙත් කරපු වැඩේ හොඳයි භාවනාවක් කරා බ්‍රහ්ම ලෝකෙ ගියා. අවුරුදු ලක්ෂ ගණන් හිටියා. ඉඳලා දැන් ඇවිල්ලා ඉන්නේ ඊරියෙක් වෙලා ඉපදිලා තිරිසන් ලෝකෙට. එතකොට පින්වත්නි දැන් කොහෙන් ගැලවෙන්නද ආපහු? එතකොට අර මනුස්ස මං කියන්නේ ඔබට ඒ මනුස්ස ලෝකේ ආපු වෙලාවේ කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ඈතක කොපමණ ඈතක දුරක හිටියත් ගිහින් මුණ ගැහිලා අනේ මේ කොහොමද මේ සසරෙන් ගැලවෙන්නේ කියලා මොන විදිහටද මානසිකත්වයේ පවත්වන්නේ කියලා අහලා කටයුතු කරා නම් අද අර තිරිසන් ආත්මේ නෑ නේ පින්වත්නි. ඉතින් බ්‍රහ්ම ලෝකේ යන්න තරම් හිත ශක්තිමත් කරගත්ත කෙනාට කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රය ලැබුණා සමහර දාට පින්වත්නි අඩුම තරමේ සෝතාපන්න ඵලයක්වත් සාක්ෂාත් කරගන්න තිබුණේ පින්වත්නි.
එතකොට හිතන්න දැන් ඒ ඊරියෙක් වෙලා ඉපදුනාට පස්සේ බාන කොච්චර සත්තු මරාගෙන කනවා, සත්තුන්ට ගොදුරු වෙනවා, කොච්චර ප්‍රශ්නද පින්වත්නි. එතකොට එතනින් පස්සේ ඒ ලෝකවලමනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබ හිතනවද ඔබට අපට එහෙම නොවේයි කියලා? දැන් අපිට එහෙම දෙයක් වෙලා ඒ විදිහට ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ ඊළඟ සමහර වෙලාවට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙක සමහර වෙලාවට අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන කාලේ උනන් පස්සේ ඔය විදිහට වඩින වෙලාවක සමහරලාට ඕගොල්ලෝ කොතන හරි තැනක හාවෙක් ගෙම්බෙක් ඌරෙක් හරි පිඹුරෙක් හරි වෙලා ඉන්නවා දැක්කොත් නතර වෙලා hina පහල කරලා කියයි බලන්න මේ සතා මීට ගෞතම බුද්ධ ශාසනය තුල මේ මනුස්සාත්මයක් ලබලා හොඳට සැපට ඉඳලා ධර්මයක් අහලා සිලුත් අරගෙන ඒ වාට එකක්වත් ප්‍රායෝගික කරේ නැතුව දැන් ආපහු ඇවිල්ලා මෙතන මේ ඉන්න හැටි බලන්න කියලා සමහර විට තව ඉතින් ඇත්ත විස්තර දීර්ඝව විස්තර කියයි. සමහරට දිව්‍ය ලෝකෙකට ගිහිල්ලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් එහෙම කියයි බුදුරජාණන් වහන්සේට ඕගොල්ලෝ මුණ ගැහුණා. ඒක නිසා මෙතෙන්දි පින්නන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනනේ මහන්නේ සිව්පසයෙන් උපස්ථාන කරන දායකයන්ට චතුරාර්ය සත්‍යම දේශනා කරන්න කියලා කියනවා. ඒ කියන්නේ කොයි වෙලාවක හරි ඒගොල්ලෝ මේක යම් අවබෝධයකටපත් වෙයි කියලා. දැන් පින්නන්නේ මේක ඔබට ටිකක් ප්‍රායෝගික කරන්න බෑ. ඔබ තරලව හිතනවා දැන් ඔබේ කවුරු හරි කෙනෙක් මිය පරලව ගියා කියන්නේ මම මේ කියන්නේ ඔබට මේක ප්‍රායෝගික කරගන්න පුළුවන් ක්‍රමයක්. මිය පරලව ගියාට පස්සේ නැත්තම් ඔබ හිතපු දෙයක් ඔබට අහිමි වුණා. හරි දුකක් එනවා. ඒක මතක් වෙවි එන්නේ නැද්ද ඒක? එනවද නැද්ද? එනවා. එතකොට නිකන් පිච්චි එන්නේ නැද්ද? නිදා ගන්න ගියත් නිදා ගන්න බෑනේ. කන්න ගියත් කෑම ටික හරියට කන්න බෑ. අරකම මතක් වෙවි එනවා. එතකොට පින්වන්නේ එක තැනක ඉන්න බෑ. ඒ තරම් දුකක් වේදනාවක් එනවා. ඔබට සිහිය තිබුණොත් අනේ මොකෝ මට මේ වෙලා තියෙන්නේ. මට මේ දුක මේ එනවා පිච්චි එනවා ඇයි කියලා බැලුවම පස්සේ එතෙන්දී ඒකට උත්තරේ එතෙන්දී ඔබටම තේරෙනවා මට අර කෙනා මතක් වෙනවා. අර සිද්ධිය මතක් වෙනවා. ඒකම මතක් වෙනවා. ඒක නිසා මොන විදිහකවත් ඉන්න බෑ. පුදුම දුකක් තමයි තියෙන්නේ කියලා. දැන් සමහර අය මරුණන් පස්සේ අපිට කියලා තියෙන ඇවිල්ලා අනේ ස්වාමීන් වහන්සේ අපිට එයාමයි මතක් වෙන්නේ, තාත්තමයි මතක් වෙන්නේ, නැත්නම් මේ මරුණු කෙනාම මතක් වෙනවා, දරුවම මතක් වෙනවා, මොන විදිහකවත් ඉන්න බෑ කියනවා. බලන්නකො ස්වභාවය. එතකොට දැන් මේ අද සමහර විට මෙතන නැතුව ඇති පෞදසේ මට හම්බැල්ලෙන් දානේ අරගෙන ආපු අම්ම කෙනෙක් මට කියනවා නම ගමේ නම කියවිච්ච මම සම්පූර්ණ කතාව කියන්නේ ඒ අම්මා මට කියනවා දානි ගෙනල්ලා මට පුජ්‍යලිකව පිරිකරක් පූජා කරා. ඒ පිරිකර පූජා කරනකොට ඇත්තෙන් කඳුළු කඩාගෙන වැටෙනවා. අවුරුදු 45 විතර අම්ම කෙනෙක්. මං ඇහුවා ඇයි අම්මා කියලා. මොකුත් උත්තරයක් දුන්නේ නැතුව දීලා වන්දනා කරලා පස්සරියෙන් අනිත් අම්ම කෙනෙක් කිව්වා මෙයාගේ දරුවා මේ ළඟදි මැරුණා කිව්වා. පුතා ඒ 8යි B1යි කිව්වා. ඕලෙවල් රිසල්ට් මේ අවුරුද්දේ කිව්වාවේ ඇවිල්ලා සතියක්වත් නැහැ කිව්වා. නිකාම්ම ලිදලඟ නාන්න යනකොට heart attack හැදිලා එහෙම මැරුණා කිව්වා. ඉතින් දැන් මේ අම්ම කියන මොන විදිහකවත් මේක ඉවසන්නම බෑකෝ. දැන් අනිත් අම්මා කියනවා අනිත් අම්මා අපේ ආගමේ අම්ම කෙනෙක් නෙමෙයි පින්වත්නි. ඒ අම්මගේ මහත්තයාත් මැරිලා මේ දවසක් මේක මීට අවුරුදු 8ක විතර එකක් හිටී ගමන් ඒ අම්මගේ මහත්තයා මැරිලා ටීවී එක දාලා තියෙනකොට මොකක් හරි එකකට දානකොට මේ මගේ බණක් කියාලු. ඊට පස්සේ මම ටිකක් සැරෙන් ඒ බණ සැරෙන් කියනවලු. ඊට පස්සේ ටක් ගාලා පොඩ්ඩක් channel එක තියන් හිටියලු මේ වෙන ස්වාමීනාන්තලා නම් එහෙම නෙමෙයි දැන් මේ ස්වාමීනාන්ත මොකද මේ බණින්නේ කියලා ඒක බලනකොට ඇත්තටම අනුශාසනාව කරේ ඒ අම්ම කියනවා මටමයි කිව්වා. ස්වාමීනාන්ත එදා අපට මම බෞද්ධ වුණා කිව්වා. දැන් ඔබ වහන්සේට අවුරුද්දට දාන 4ක් මම දෙනවා කිව්වා.
මෙහිට එල්ල අපේ තව කට්ටිය ටිකක් මේ කරායකෝ. අරහම්ම ගිහිල්ලා අරහම්මටත් දැන් කියලා තියෙනවා අහන්න බලස්මුල සාන්නන්සේ බණ කියලා. දැන් උන්ද බණ ඇහුවට එච්චර යන්නේ නැහැ. දැන් ඇවිල්ලා අඬනවා. අඬන මට කියනවා ස්වාමීන් වහන්සේ මේ මං කිව්වා දැන් අම්මා දැන් ඉවරයිනේ යා දැන් කරපු අකුසල කර්මයකට සසරේ ඒක මේ වුණා දැන් ඉවරයි. යාගේ කර්ම විපාකයක් නේ අම්මා අපිට මොනව කරන්නේ. කොච්චර අඬුවත් එන්නේ නැහැද කිව්වොත් අනේ ස්වාමීන් වහන්සේ මට ඒකමයි මතක් වෙන්නේ. මට කියනවා ස්වාමීන් වහන්සේ මම පුතා ඉන්න කාමරේ දැන් ඒ අම්මා කරපු වැඩේ පුතා ඉන්න කාමරේ දැන් ඒ විදියටම හදලා තියෙනවක පුතා ඉන්න විදියටම ඉදි විදියටම පොට්ටික ඒ විදියට තියලා පුටු ඒ විදියට තියලා සෙරප්පු සපත්තු ඒ විදියට තියලා අර යුනිෆෝම් එල්ලපු ඒවා එහෙම තියලා ඊට පස්සේ මේ එහෙම හදලා තියලා පොත් බෑග් එක එහෙම තියලා දැන් මම ඊට පස්සේ කාමරේට යනවා කිව්වා පිටිමෙට. ගියන් පස්සේ මං හිතන් කිව්වා දැන් යන්නේ පුතා පන්ති ගිහිල්ලා ඇති කියලා. දැන් ඒ කියන්නේ පන්ති ගියාම කාමරේ තියෙන ක්‍රමේ තියෙනවනේ. ඒ ක්‍රමයට හදලා මම ඉතින් විටින් විට ගිහින් බලනකො මගේ හිතට මම හිතා ගන්නකො පුතා පන්ති ගිහිල්ලා. දැන් තව ටිකකින් පුතා එයි කියලා. ඊට පස්සේ ඇඳේ තිබිච්ච කොට්ටේ ඒ බෙඩ් සීට් එක ඒ විදිහට තාලකුව තියෙන්නේ. දැන් මම මගේ හිත රවට්ට මට වෙලාවකට හිතෙනකො වන්දේ බණ අහනකොට දැන් මගේ හිතමයි මම මේ දැන් රවට්ටන්නේ. ඒ උනාට සොයන්නද මට ඒ රැවැට්ටීමත් මේ යම් මේ පොඩි සැනසීමක් තියෙනවා කිව්වා. මං ඊට පස්සේ කිව්වා මං කෝ අම්මා දැන් මං කියන්නේ ওই ටික සේරම අම්මා අයින් කරන්නකෝ. ওই සේරම අයින් කරන්න. නැවත සිහි ගන්නගෙන ওই ටික සේරම අයින් කරලා ඒ දරුවගේ පින්තූරයක් තමයි පින්තූරත් අයින් කරන්නකෝ. අයින් කරලා ඔය අම්මා මේ බණ පදයක් අහලා හිත හදාගන්න. මොකද එයා කරපු කර්මය එයා විපාක දුන්නා. දැන් අපිත් ඒකට සම්බන්ධ වෙච්ච නිසා තමයි අපිට මේ දුක තියෙන්නේ. අනිත් එක මේ උපදින අය මේ අවුරුදු 70 80 දක්වා මිදී කියලා කවුද කියන්නේ? බලන්නකො පින්නත් දැන් ඉතින් මේ උපදින අය ඉපදීමම කියන්නේ මරණයත් ඒකම තියෙනවද නැද්ද? ඒකම තියෙනවා. ඔය කිව්වට ඔබ ඒක දන්නවද? නෑ පින්නන්නේ ඔය නිකන් කියන්නේ ඕගොල්ලෝ. උපදිනකොටම මරණයත් ඒකම උරුමයි. හැබැයි මේ කතාවක් විතරයි. දැන් උරුමයි නම් දැන් උපදිනකොට නෙමෙයි ඉපදිලා අවුරුදු 10කින් මැරෙන්නක ඕගොල්ලෝගේ කෙනෙක්. දැන් ඕගොල්ලෝ පිළිගන්නවද? නෑ මොන පිස්සු පිළිගන්නේ නෑ. ඇයි මැරුණේ? ඕගොල්ලෝ අහන්නේ ඇයි මැරුණේ? අපි දන්නේ මැරුණේ ඇයි කියලා. එයා කරපු කර්මවල විපාක. ඒකයි පින්නනේ. ඒ නිසා හොඳට මේව දකින්න. දැන් පින්වත්නි දැන් සමහරට මං කියන්නේ ඒ අම්මලාට මේක දුක හිතෙන එකක් නෙමෙයි. ඒ අම්මලා පින්නත් මං ඔබට කියන්නේ යම් දේවල් කරනකොට කට්ටිය එකතු වෙලා කරනවනේ. ප්‍රාණඝාත ආදී අකුසල කර්ම පෙර සංසාරේ කරපු අයට විපාකයේ එන්නේ සතර අපායවල ඉපදිලා ගිහිල්ලා ඒ කර්ම ශේෂ වෙලා මනුස්ස ලෝකේ ආවට පස්සේ එයාලට අල්ප ආයුෂයි ලැබෙන්නේ. ආයුෂ අඩුයි. එතකොට අර ප්‍රාණඝාතය කරපු කෙනාට තමයි මනුස්ස ලෝකේ ඉපදුනොත් ආයුෂ අඩුයි. නියමයි. අර ප්‍රාණඝාතය කරා කියන්නේ සතේකුට යම් සත්වයකට ඉන්න තියෙන ආයුෂ උදුර ගන්නවනේ. එයාගේ ආයුෂ වලින් මෙහාදී එයා නැති කරනවා. එතකොට ඒකට විපාකෙ විදිහට මනුස්ස ලෝකයට පස්සේ නියම ආයුෂෙන් මෙහාදී යත් හැරිලා යනවා. එයාට ලැබෙන විපාකේ. දැන් අර ප්‍රාණඝාතයට උදව් කරනවනේ. ඔන්න ඕගොල්ලෝ බලන්න ඒකට උදව් කරනවා. දැන් උදව් කරනකොට වෙන්නේ මොකද? උදව් කරපු කෙනාටත් විපාක එනවා. හැබැයි එයා සතා මැරුවේ නෑ. නමුත් උදව් කරා අවිය ඒකට ආයුධ සැපෙව්වා හරි, තව මොනවා හරි කරා හරි, වචනෙන් සහයෝගය දුන්නා හරි, ඒ මොන හරි දේවල් කරානේ. ඒ කරපු කෙනාට එයාටත් ඒක විපාකේ එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? එතකොට මම කියන්නේ එතකොට අරම අඩු වයසකින් කවුරු හරි කෙනෙක් නැති වෙලා ගියා අම්මා තාත්තලා හරියට දුක් වෙනවා. එතකොට පින්නනේ ඒ දුක් වෙන්නේ එයාලා අඩු වයසෙන් මැරුන්නේ නැහැ. එයාලයි දරුවෝ අඩු වයසින් මැරුණා. එනි මේගොල්ලෝ අර ප්‍රාණඝාතයට උදව් කරලාද නැද්ද? උදව් කරලා. ඔන්න බලන්න. ප්‍රාණඝාතයට උදව් කරලා දැන් එතකොට ඒකේ විපාක කොහොමද ස්වභාවය? එතකොට දැන් ඔබ ඕකේ අනිත් පැත්තත් හිතන්නකෝ.
දැන් ඕගොල්ලෝ දානයක් දෙනවා. සීලයක සමාදන් වෙනවා. දැන් එතකොට ඔබේ යාළුවෝ එකතු කරගෙන එනවා. ඔබේ යාළුවන්ට කියන උදව් වෙන්න. අපි මේකට එකතු වෙලා අපි මේ දේ කරමු කියලා එකතු කරගෙන කරනවා. එතකොට බලන්න ඒකේ මහා විපාකය එනවා. ඒකට මූලිකත්වයේ ගත්ත කෙනාට අනිත් සහයෝගය දුන්න අයටත් ලොකු විපාකයක් එනවා පින්වත්. ඒ විදිහටම එහෙම හොඳ දේ කරන එකට එවැනි විපාකක් තියෙනවා පින්වත්. මේ හැම දෙයක්ම බලන්න මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඒ කරන දෙයට ඊට අදාළ දෙයක් අපිට තියෙනවා. ඉතින් මොනව කරන්නද? එතකොට පින්වත් දැන් එහෙම අම්මලාට කොච්චර එහෙම අම්මලා ඉන්නවද පින්වත්? එතකොට ඒ අම්මලාට මේ දුක දරන්න අමාරුයි. හැබැයි අමාරුනාට ඒ අම්මලාට කිව්වොත් දැන් මොකද්ද වෙන්නේ? මතක් වෙවි එනවා. දැන් මතක් වෙවි එන්නේ කාටද? මටමයි එන්නේ, තමන්ගෙම හිතට. දැන් තමන්ගෙම හිතට ඔය මතක් වෙවි එනකන පොඩ්ඩක් බලන්න පුළුවන් නම් එතන ඒ දරුවා ඉන්නවද? නැහැනේ. දැන් දරුවා ඉවරයිනේ. දරුවා මැරලා වලලාලත් ඉවරයිනේ. අපි 3 මාස දානෙත් තියලා ඉවරයිනේ. ඒත් අපේ හිතේ දරුවා ඉන්නවනේ. එතකොට මේ තියෙන්නේ වැරදි දර්ශනයක්ද නැද්ද? වැරදි දැක්මක්ද නැද්ද? දැක්මක් නේ. දරුවා නෑ අහිමි කියන එක පැහැදිලිව දන්නවා. ඒ හිත තුල අපිට සරදම් කරනවා. හිත තුල සරදම් කරනවා. ඒ කරන්නේ මොකද්ද? අන්න දරුවා කියලා රවට්ට ගත්ත ඒ චිත්‍ර රූපය අපි ඒකට බැඳිලා, ඒකට අපි උපාදාන වෙලා, ඒක මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට අරගෙන. එතකොට ඒකෙන් එහා හිතන්න ස්වභාවයක් නැහැ. ඔබට දැන් දුක එන්නේ දරුවා මැරුණ නිසා නෙමෙයි. දරුවා මැරුණා දැන් ඒක ඉවරයි. දැන් ඔබට දුක එන්නේ ඔබේ හිත තුල මේ උපාදාන කොටගත් සංඥාව නිසා. දැන් ඒක මතක් වෙන්න මොකද්ද වෙන්නේ? දුක එනවා. දැන් ඒකට බැඳුනනේ. දැන් බැඳුන කියන්නේ තණ්හාව. ඒ තණ්හාවට අනුව මනස මෙහෙවන්න දුක ඇති වෙන්නේ. දුක ඇති වෙන්නේ. ඒක කිසිසේත් වෙනස් කරන්න බෑ. ඒක එහෙමමයි. ඒක වෙනස් කරන්න මෙන්න මේ බැඳිලා ඉන්න තැන ඇත්ත බලන්න. ඇත්ත බලන්න. කොච්චර දම්පිනනේ අපි හිතෙන් බැඳිලා අපිම දුකටපත් වෙනවා. අපිම බැඳිලා අපිම දුකටපත් වෙනවා. ඉතින් මොකොත් කවුරුවන්න වගේ එකක් කිව්වොත් දෙකක් කියනවා. ඔරවල බල එහෙම ඉන්නේ. හැබැයි හිතේ ඉන්න මිනිස්සුත් එක්ක හරි සුහදයි පින්නන්. දැන් ගෙදර ඉදි කෑම ටික ළඟට ගෙනත් දෙන්නේ නැහැ. වතුර ටිකක් ඉල්ලුවොත් නමාගෙන ඕක ගන්නකෝ මොකෝ මම්ම ඉන්න ඕනද කියලා කියනවා. හැබැයි එහෙම කියපුන්ද දැන් මහත්තයා වැඩට ගියා. දැන් වැඩ ගියාට පස්සේ මොකද වෙන්නේ? මේ ගෙදර ඉන්න මිනිස්සෙගේ හිතේ ඉන්නෝනේ මිනිහා. දැන් හිතේ ඉන්න මිනිහා වැඩ ගියේ නේ. එයා හරි හොඳයි. දැන් අන්න මෙයා කල්පනා කරනවා අනේ අර මිනිස්සේ කෑවත් දන්නේ නෑ. වතුර බිව්වත් දන්නෙත් නෑ. වෙන කොහෙවත් ගියත් දන්නේ. හැමතිස්සෙම දැන් එළියෙත් කෙනෙක් ඒට අනුරූප ඈඳගෙන කෝල් ගන්නවා. කෑවද ඔයා? ඉතින් අර මිනිස්සේ කල්පනා කරන දැන් මේ හිතේ ඉන්න මිනිස්සෙන්නේ මේක මේ දුන්නේ. අහන්න දැන් හිතේ ඉන්න මිනිහා තමයි මේ උද්දීපනය දුන්නේ. ඊට දාලා අර එළිය ඉන්න මිනිස්සෙකුට කෝල් එකක් දෙනවා. දීලා අහනවා කෑවද ඔයා? ඔයා කෑවද මේ වතුර බෝතලෙ ගෙනිච්චද? මේ ඒ කෑම් පැකට් එක ගත්තද කියලා දැන් අහනවා. ඊට පස්සේ අර මිනිස්සෙට කල්පනා වෙනවා අනේ මේ මිනිස්සු ගෙදර ඉදි බඩ කෑම් එක දෙන්නේ නැහැ ළඟට. දැන් මේ මොකද්ද මේ හොයන්නේ කියලා. ඒ හොයන්නේ පින්වත්නි ඒ තමන් ඒ කෙනා හිතවල උපාදාන කොට ඉන්නවා. උපාදාන කොට ඉන්න කෙනා අන්න ඒකත් එක්ක නිරන්තරයෙන් ඔබ කතා කරනවා පින්වත්නි. ඔබට පුළුවන් නම් මෙන්න මෙහෙම දෙයක් කරන්නකෝ. මේ කියන මොකක්වත් තේරෙන්නේ නැත්තම් මේක විතරක්වත් කරන්නකෝ. මොකද්ද? සාදුනාදයක් දෙන්නකෝ. මේක විතරක්වත් කරන්නකෝ. එතකොට මේක විතරක්වත් කරොත් කොරෝනා හැදිලා මැරුණත් ඒ මරණය වාසනාවන්ත වෙනවා. මේක කරපු අය නැතුව අනිත් අය කරනොත් අවාසනාවන්ත මරණයක් වෙයි. මොකද්ද වාසනාවන්ත මරණයක් වෙන්න ඔබ හිතෙන් තව කෙනෙක් එක්ක කතා කරන්නේ නැති මානසිකත්වය හදාගන්නකෝ. මං කිව්ව තේරුණාද?
ඔබ කටින් කතා කරන්න. කටින් දැන් ස්වර තාන්ත තියෙනවා, දිව තියෙනවා, ඒ උච්චාරණය කරලා කටින් කතා කරන්න. කටින් කතා කරන තව කවුරු කෙනෙක් ඉන්න ඕනද නැද්ද? ඉන්න ඕන. තව සම්මතයේ කෙනෙක් ඉන්න බෑ. ඒ සම්මතයේ කෙනෙක් ඔබ කටින් කතා කරන්න. හිතෙන් කතා කරනවා මොකද්ද? හිතෙන් කතා කරනකොට හිතේ තව කෙනෙක් දැන් හිතේ ඉන්න පුළුවන් ද මේ හිතන කතා කරන ඇවිදින කියන මිනිස්සෙකුට? බෑ. හිතේ ඉන්න ඕනක මොකෙද්ද? දෘෂ්ටිය. හිතේ දෘෂ්ටියක් තිබුණොත් ඒ දෘෂ්ටියත් එක තමයි හිතෙන් කතා කරන්නේ. එදින හිතෙන් කතා කරනකොට අන්න දෘෂ්ටිය උපාදාන වුණ හැටි සක්කාය දෘෂ්ටිය හටගත්තා. ඊට පස්සේ ඒක උපාදාන කරගත්තා. මෙන්න සසර යනවා. හිතේ දැන් ඔබට හිතෙන් කතා කරන්න හිතේ කෙනෙක් නැති වුණොත් කටින් කතා කරන්න එළිය ඕන තරම් පිරිසක් හිටියත් ප්‍රශ්න නැහැ. ඔබ නිදහස්. ඔබ නිදහස්. එළිය කොච්චර පිරිස හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ නිදහස්. ඒගොල්ලොත් එක හොඳට hina වෙලා කතා කරලා කියලා අපි අපේ පාඩුවේ අපේ වැඩේ කරගෙන ඉන්නවා. දැන් හිතෙන් කතා කරන කෙනෙක් දෙවන්නේක් නැති වුණොත් දැන් අපිට තියෙන මොකද්ද? දෙවන්නේක් ඉන්නවා. කොතන ගියත් ඒ මිනිහා කොහේ දැන් මේ ඉඳලා දැන් අපි මේ එංගලන්තේ පැටවුවා කියලා. එංගලන්තේ ගියත් මේ මිනිස්සයාත් එක්ක අර මිනිස්සයාත් ගිහිල්ලා. ඒ ගිහිල්ලා ඉඳගෙන හිතෙන් අර මිනිස්සයාත් එක්ක කතා කර බලන්නකො පින්වන්නේ. ඒ නිසා හිතේ දෙවන්නේක් ඉන්නවා කියන්නේ තණ්හාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ පුළුවන් නම් තනියෙන් ඉන්න කියලා. තනියෙන් ඉන්න කියලා. තනියෙන් ඉන්න කියලා කියන්නේ සම්මතයේ තනියෙන් ඉන්න කියන්නේ තනි පුජ්‍යලයක් ඉන්නවා කියන එක. පරමාර්ථමේ වශයෙන් තනියෙන් ඉන්න කියලා කියන්නේ තණ්හාවෙන් අත් මිදී ඉන්නවා කියලා. මේ ආයතන වලින් ගන්න අරමුණේ ඇත්ත දැකලා යථා ස්වභාවය දැකලා ආන්න පුජ්‍යල සංඥාවෙන් ස්පර්ශ කරන්නේ නැතුව මේ සමුදය ප්‍රහාණය කරමින් මානසිකත්වයේ පවත්වන එකට තමයි කියන්නේ තනියෙන් ඉන්නවා කියන්නේ. පුළුවන් ද තනියෙන් ඉන්න? තනියෙන් ඉන්නකොට පාළු වගේ නේද? එහෙමයි නේද? ඕක කට්ටිය කියන්නේ තනියෙන් ඉන්න බෑ පාළුයිලු. ඒක නිසා ෆෝන් එකක් හරි තියාගෙන අනුන්ගේ වාරි හොයන්න ඕන පින්නන්නේ. මේ හොයනවා කියන්නේ ඉල්ලන්නේම කෙලෙස්. ඉල්ලන්නේම පින්නන්නේ බැඳීමක්. ඉල්ලන්නේම ගැටීමක්. අපිට ගැටීමක් ඉල්ලනකොට බැඳීමක් ඉල්ලනකොට බැඳෙන්න ගැටෙන්න දෙයක් ලැබුණොත් අන්න ටිකක් පොඩි ගතියක් තියෙනවා පින්නන්නේ. ඕගොල්ලෝ මොකක් හරි ගැටෙන්න බැඳෙන්න ඕන ස්වභාවයක් නේ තියෙන්නේ. පින්නන්නේ සසරෙන් ගැලවෙන උත්මයෙක් ඉන්නවනම් එයා නිතරම ස්වාධීන චින්තනයයි පවත්තන්නේ. ස්වාධීන නිදහස් මානසිකත්වයයි පවත්තන්නේ. නිදහස් මානසිකත්වය. කෙනෙකුගේ දියුණුව කියලා කියන්නේ පින්වන්නේ මානසික නිදහසයි. දැන් අපි වත් පොහොසත්කම් වලින් සම්මතයේ තියෙන නිලතල වත් පොහොසත්කම් මිල මුදල් වලින් නෙමෙයි කෙනෙකුගේ දියුණුව කියන්නේ. එයාගේ තියෙන මානසිකත්වයේ තියෙන අතහැරීමේ ස්වභාවය මතයි. මානසික අතහැරීමේ ස්වභාවය මතයි එයාගේ දියුණුව කියන්නේ. මානසික වල්ලා ගන්නා ස්වභාවයේ මත එයාගේ පරිහානියයි. බලන්න. මානසිකත්වයෙන් අල්ලා ගන්නා ස්වභාවයේ මත යම් කෙනෙකුගේ පරිහානියයි ඇතිවන්නේ. මනසින් නිදහස් වෙන්න කෙනෙකුගේ දියුණුවයි තියෙන්නේ. නිසා මානසික නිදහස් භාවය බලන්න. ඒ නිසා තනියෙන් කතා කරන්න එපා. කතා කරන්න කටින්. හිතෙන් කතා කරනවා කියන්නේ මේ විතර්ක කරන්නේ. දැන් පින්නන්නේ ඕකේ පුදුම වැඩේ කියන්නේ ඇත්ත වශයෙන්ම මට කියන්නේ ඕගොල්ලෝ තනියෙන් කතා කරන්නේ නැද්ද? කතා කරනවා. ඔය තනියෙන් කතා කරන තැන දැන් මැවි දරුවා හරි ඥාති හරි කියලා මැවිලා පේන්නේ නැද්ද? පේනවද නැද්ද? පේනවා. දැන් එයා එතන ඉන්නවයි කියලා හිතන් තමයි මේ කතා කරන්නේ. තනියෙන් කතා කරනවා. හැබැයි ඔබ තනියෙන් කතා කර ඉන්නවා. තනියෙන් කතා කරනවා කියන්නේ මේ කටින් නෙමෙයි හිතෙන්.
හිතෙන් කතා කරනවා. එහෙම හිතෙන් කතා කර ඉන්න ගම තනියම hina ඉන්නේ නැද්ද ඔයගොල්ලන්ට? hinaක් යනවනේ පින. hina වෙවිත් තනියෙන් කල්පනා කරනවා. හැබැයි ඔය තනියෙන් හිතෙන් කතා කරන එක ඊළඟට තනියෙන්ම හිතෙන් කතා කරන එක පොඩ්ඩක් කටින් කතා කරන තැනට ආවොත් නතර වෙන්නේ අංගොඩ ගෙනහිල්ලා. ඇයි? එතකොට කියනවා එළියේ දැන් සබ්බේ පුතුජන උම්මත්තක. මේ බොහෝ සියලු සත්වයෝ මේගොල්ලෝ මානසික පිස්සු කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හැබැයි සම්මතයේ අපිට මේ සේරු පිස්සු තමයි පිස්සු වුණාට සම්මතයේ දැන් පිස්සු කියලා ලේබල් කරන ක්‍රමවේදයක් ඇත්තේ නෑ. අපි සම්මතයේ ලේබල් කරන්නේ අන්නර හිතින් කතා කරන ටික දැන් කටින් කතා කරන්න පටන් ගත්තට පස්සේ දැන් කෙනෙක් නෑ. එයා තනියද අපිට මරුණු තමගේ ඥාතියෙක් ඉන්නගෙන මැරලා. දැන් ඒක බොම්දානෙත් කරලා සේරු ඉවරයි. සතියක් දෙකක් ගියාට පස්සේ දැන් මෙයා තනියෙන් ගෙදර ඉන්නකම කතා කරනවා. "ඔව් පුතේ අරේ ගියා මේ ගියා. පුතා කෑවද කොහොමද පුතේ?" හොම කීගේ ටිකක් කතා කරනකොටම දැන් අර කැහෙනකොට අනිත් අය දැන් මොකද කරන්නේ? අම්මට පිස්සු. අම්මගෙන යනවා මනෝ වෛද්‍යවරයෙක් ළඟට. දැන් ඇත්ත සැලකුවොත් පින්වන්නේ මනෝ වෛද්‍යවරයෙක් ළඟට නොගියට බෙහෙත් නොගත්තට ඔබත් ඒ වගේ නේද? තාමර මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න ආපු නැති එක විතරයි. ඒ නිසා පින්වන්නේ එහෙම යන්න දෙයක් ඇත්තෙම නෑ. මෙතන ඇත්ත දකින්න. හිතේ ඇත්ත දකින්න. තනියෙන් කතා කරන්නේ නැතුව. ඒ තනියෙන් කතා කරන තැනට දැන් තනියෙන් කතා කරනකොට පිළිගන්නේ දැඩිසේ බැඳිලා කොපමණ තනියෙන් කතා කරන ඒවා තියෙනවා. දැන් සමහර අය ඔබ දැකලා තියෙන්නේ සමහර අය සමහර ගැටලු වලට මේ ඇලේ දොලේ ගඟේ පනිනවා මේ බිල්ලි වල දාගන්නවා සියදිවි හානි කරගන්නවනේ. එතකොට එයාලා කොපමණ තනියෙන් කතා කරලා ඇද්ද? එතකොට ඒගොල්ලෝ ඇයි මේ සියදිවි හානි කරගන්නේ? මේ දුක උල්ලන්න පුළුවන්කමටද බැරිකමට? අනේ මේ වේදනාව මේ දුක නම් උල්ලන්න බැරිය කියලා තමයි සියදිවි හානි කරගන්නේ. එතකොට සියදිවි හානි කරගන්න ඒ වෙලාවේදී එයාගේ හිත තුළ චේතනාව තියෙන්නේ මොකද්ද? ද්වේෂයක්. දැඩි ද්වේෂයක්. මට අකීකරු වුණා මා කියපු දෙයට අකමැති වුණා නැත්නම් මට මෙහෙම කරදරයක් වුණා කියලා අන් අය කෙරෙහි ද්වේෂයෙන් තමයි මේක කරගන්නේ. ඉන් ද්වේෂයෙන් යුක්තව සියදිවි හානි කරගන්නවා කියනකොට පින්වන්නේ මෙතන අපි විඳින දුක නම් පින්වන්නේ බොහොම දුක තමයි. අනිත් දුකට සාපේක්ෂව ගත්තොත් මේක තරම් ලොකු දුකක් නෙමෙයි. හැබැයි අර ද්වේෂය පෙරදැඩි කරගෙන මැරෙන්න හදන මොහොතේ තියෙන චුති චිත්තය තුළ ඒ වෙලාවේ තියෙන ද්වේෂසිතෙන් යුක්තව මරණයට පස්සේ යක්ෂයෝ යක්ෂණිය වෙලා උපදින්නේ. ගැලවීමක් නෑ පින්නන්නේ. එතකොට තිරිසන් ආත්මවල උපදින්නේ. එතකොට පින්වන්නේ ඒවායේදී මෙහි තිබුණු දැන් ඔන්න ඒ තිරිසන් ආත්මයක ඉපදුනා කියන්නේ ගිහිල්ලා. ඉපදුනාට පස්සේ දැන් මෙහි ඉද්දි මේ දුක විඳින්න බැරිය කියලානේ අතන සියදි විහානි කරන් දැන් තිරිසන් ආත්මෙ ලැබුවේ. දැන් එතන ඉන්න තිරිසනාට අපිටම කතා කරන්න පුළුවන් විදිහට සකස් කරන්න පුළුවන් වුණොත් මේ දෙපැත්ත පෙන්වන්න පුළුවන් වුණොත් ඔන්න ඔයා මෙතෙන්ට ආවේ අන්න අතෙන්දී අර මනුස්ස ලෝකෙදී ඒ දුක දරන්න බැරිය කියලා. දැන් මොකද කියන්නේ? අනේ මට ඒ දුක ඊතරම්ම ප්‍රශ්නයක් නෑ මේක නම් මට විඳින්න බෑ කියලා. දැන් කරන්න දෙයක් ඇත්තේ නෑ ඉතින්. බලන්නකෝ ඒ නිසා පින්වන්නේ ඔබ මොන විදියකවත් එහෙම හිතක්වත් පහල කරගන්න එපා. දැන් අනන්ත පින්වන්නේ ඔබ දැන් මරුන් නැතුණාට හිතින් හිතලා ඇතිනේ මීට හොඳයි මැරෙනව නම් කියලා හරිවත් හිතලා ඇති නෙවෙයි. එතෙන්දි පින්වන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ මරුණට කමන්නේ නැහැ. කොහොමත් සදාකාල නෑනේ මැරෙනව නෙවෙයි. චන්න ස්වාමීන් වහන්සේ වගේ ගෝධික ස්වාමීන් වහන්සේ වගේ වක්කලි ස්වාමීන් වහන්සේ වගේ මේ මාර්ගයට පැමිණිලා මැරෙනවා නම් එහෙම වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ වාසනාවන්ත මරණයක්. දැන් ඔබේ මරණය වුණොත් කොහොමද වෙන්නේ? අවාසනාවන්ත මරණයක් වෙනවා ඒ වුණොත්. ඒක නිසා මේ අනිත් ඒ දුකට වඩා මේ මනුස්ස ලෝකේ විඳින්න තියෙන එකත් මහා දුකක් තමයි. හැබැයි එනදී මෙතන දුක් විඳ හරි අපි කොපමණ අපහසුතාවෙන් හිටියත් මේක පින්නොනි දිව්‍ය ලෝකයක් වගේ.
ඇයි අපිට පිහිට වෙන රජයේ හොස්පිටල් එක හරි තියෙන ලෙඩක් දුකක් හැදිලා ගියත් පින්නන්නේ. තිරිසන් ආත්මයක් ලැබුණොත් පින්වත්නි ඔබ හිතන්න සමහර වෙලාවට තුවාලයක් සතෙකුට හැදුනොත් ඔය තුවාලේ මැස්සෝ කනකොට කාක්කෝ ගිජුළු හිනියෝ කඩ කනකොට මොන සා දුකක් එනවද කාට කියන්නද පින්වත්නි. අපිට මේ මනුස්ස ලෝකෙ ඉන්නකොට ඒකට මේ රජයේ තියෙන මේ නිකන් දෙන බෙහෙත් තියෙන රජයේ ස්පිරිතාලේ හරිගෙන හින් දානවලු පින්නන්නේ. ඒක නිසා මෙතනින් ඔබ අදුමතර මේ හොඳ තැනකටවත් යනවා කියන විශ්වාස අධිෂ්ඨානේ තියෙනවා නම් එහෙම නැත්නම් මෙතනින් ආයි තවත් සසරේ කොයි දවසකවත් මෙවැනි දුක්ඛිත උපතක් ස්පර්ශ කරන්නේ නැහැ කියන පොරොන්දුවක් ඔබට තියෙනවා නම් ඔබට එහෙම සීදී විහාන කරගත්තර කමක් නෑ. දැන් අපිට එහෙම පොරොන්දුවක් නැතුව පහලට වැටෙන වැඩ නම් කරන්න යන්න එපා පිනවන්නේ. සිතිවිල්ලකවත් හිතන්න එපා. මේ උපදින අපිට ඔය සියල්ල උරුමයි. ඕක තමයි මේ දුක ඇති වෙන වැඩපිළිවෙල අපි අතීතේ වැළඳගත් නිසා අද අපිට දුක තියෙනවා. එදා අපි ඒක ප්‍රතික්ෂේප කරලා ඒකෙන් අප මිදුණා නම් අද අපිට මේ දුක නෑ උපදින්නේ නෑ පින්නන්නේ. දැන් එන ඉපදුණු නිසා දැන් අපිට කරන්න තියෙන්නේ දැන් මෙතනින් සිහිය නුවණ වීරිය දියුණු කරලා මෙතන දැන් බැඳීම දැකලා මෙතනින් බැඳීමෙන් අත මිදෙන්න. මෙතන ගැටීම දැකලා මෙතන ගැටීමෙන් අත මිදෙන්න. ඔබ මෙතන බැඳීමෙන් අත මිදුනොත් පින්වන්නේ ඔබ අනාගතේ බැඳෙන්න තැනක් ඇත්තේ නෑ පින්වන්නේ. එහෙනම් මෙතන බැඳෙන්නේ නැති ඔබ අනාගතේ බැඳෙන්නේ නෑ. මෙතනත් බැඳෙන්නේ නැත්නම් අනාගතෙත් බැඳෙන්නේ නැත්නම් ඒ අතරත් ඔබට බැඳෙන්න තැනක් ඇත්තේ නෑ පින්වන්නේ. ඒ හිත ස්පර්ශ කරොත් ඔබ නිවන් දකිනවා පින්වත්. සද්ධාහතම මේ සියලු දුකෙන් අත මිදෙනවා පින්වන්නේ. ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයම පින්වන්නේ දිගින් දිගට සේවනය කරන්න. කල්යාණ මිත්‍රයම ආශ්‍රය කරන්න. සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න. බාලයෝ ආශ්‍රය කරන්න එපා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා කියලා. පණ්ඩිතයෝම ආශ්‍රය කරන. ආශ්‍රය කරන්න අපේ හිත ඍජු වෙනවා. අපේ හිත ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙලා අපි අදිෂ්ඨාන කරමින් කොහොම හරි පොඩ අපි ඉබි ගමනින් හරි පින්වත්නි නිවැරදි වැඩපිළිවෙලේ හිමින් යනවා. මහා වේගෙන් අස්ප වේගෙන් ගියත් වැඩක් නැහැ වැරදි වැඩපිළිවෙලේ න ะ. ඒක නිසා පින්වත්නි මේ අපි මනුස්ස ලෝකයේ ඇවිත් තියෙන සසරේ බොහෝ කරපු පුණ්‍ය විපාකයක. දැන් අපිට අවශ්‍ය මනුස්ස සැප සම්පත් විඳින්න අවශ්‍ය සියලුම දේ තියෙනවා. ඒ නිසා මොකකටවත් පින්වත්නි ගැටෙන හිතක් පවත්වන්න වීරිය කරන්න එපා කොහොමවත්. බැඳෙන හිතක් පවත්වන්න එපා මොන විදියකටවත්. පැවැත්ලා යනකොට ගැටෙන හිත බැඳෙන හිත ඔබට එනකොට ඒ වෙලාවේ දකින්න සිහිය නැත්තම් ටික වේලාවක් ගියාට පස්සේ හරිවත් දකින්න මේක. ඒ දැකලා ඒක මහා අනතුරක් විදිහටම දකින්න. මහා ප්‍රපාතයක් විදිහට දකින්න. මහා දුක්ඛිත ගිනි අඟුරු වලකට ගෙනින් දානසේ දකින්න. පින්වත්නි බැඳෙන සිතක්, ද්වේෂ සිතක්, ඉරිසියා හිතක්, උඩුකේඩු හිතක් හිත තුල පවත්ව ඉන්නවා කියනකොට බලන්න අපි මෙතනම පිච්චෙනවනේ. මෙතනම පිච්චෙනවා නම් පින්නන්නේ අනාගතෙත් පිච්චෙනවම තමයි පින්නන්නේ. එහෙම හිතක් ඔබට සකස් වෙනකොටම දකින්න අනේ ගිනි අඟුරු වලකට ගිහින් දාන වගේ එතනින් එළියට පැන ගන්න ශක්තිමත් පුරුෂයෙක් ගිනි අඟුරු වලකට දැම්මොත් එතනින් එළියට පැන ගන්න එයා දරන වෑයම මොකද්ද? ඒසා මහා වෑයමක් දරන්න ඔබට ද්වේෂසිතක් හිතට ආවොත් ඒ ද්වේෂසිතෙන් අත මිදෙන්න. ඒ ද්වේෂසිතෙන් අත මිදෙන්න ඒ තරම් උත්සාහයක් වෑයමක් දරන්න පින්නන්න. එහෙම කරගෙන ටික හරිවත් වෙන මේ නිවැරදි වැඩපිළිවෙලේ අපි ටික හරිවත් මේක කරගෙන ගියොත් අපිට මේ ලොකු රැකවරණයක් තියෙනවායි පින්නන්නේ. දැන් ඔබ මෙහෙම අනුශාසනා දිගින් දිගට අහනකොට ඔබේ හිතේ බැඳීම් ගැටීම් වලින් අත මිදෙන මානසිකත්වය නිරන්තරයෙන් ස්පර්ශ කරගන්න ඔබ බලනවා. දැන් බැඳීම් පවත් වෙනකොට ඔබට හිතනවානේ එක්කෝ කවුරු ගැන මං හිතන්නේ. මේ මම්ම තනියෙන් හිතනවා මේ හිත මම මේ කර්මනේ හදන්නේ කෙලස්නේ හදන්නේ. මේ දුක ඇතින වැඩපිළිවෙලනේ කරන්නේ කියලා තමන්ම හිතනවා. හිතලා එතනින් අත මිදෙනවා කියනකොට බන කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා. පින්වත්නි
ඒ විදියට හිත ශක්තිමත් කර යනකොට අපි දන්නේ නැතුව අපේ කෙලෙස් දුරු වෙමින් මාර්ග ප්‍රතිපදාව අපිට වැඩෙනවා. හිමින් ක්‍රමානුකූල මාර්ග ප්‍රතිපදාව වැඩෙනවා. එතකොට අන්න ඔබ ශක්තිමත් වෙලා මේ දවස් 10 දවස් 5 භාවනා වැඩසටහනකට හිම වාරණාවට තවත් මනස ටිකක් ශක්තිමත් කරගන්න. එහෙම කරගනිමින් අපි මේ කටයුත්ත කරොත් අපිට පින්වත්නි මේ මනුස්ස ජීවිතය තුළ මේ උතුම් බුද්ධ ශාසනය තුළ අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ලොකු දෙයක් කියලා කියන්නේ රහත් වෙන්න කියන එකක් නෙමෙයි. සෝතාපන්න ඵලයේ සාත් කරගන්න වැඩපිළිවෙලකට එන්න උනොත් පින්වත්නි කිසි දිනක සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ වගේම නියත වශයෙන්ම සම්බෝධි කරා ගහගෙන යනවා පින්වත්නි. ඒ කියන්නේ එයාගේ හිත ඒ පැත්තටම තමයි යන්නේ. දැන් පින සමහර අය ඉන්නවා මේ ධර්මයේ පැත්තටමයි හිතන්නේ. එනි ඒ සසර පුරුදු පින්වත්නි. අනේ පින්වත්නි නිකන් හිතන්නකෝ අපි අද දවසේ ඊයේ ඉඳලා දැන් අද දවසේ මේ ඉන්නවනේ පින්වත්නි. ඕගොල්ලෝ දැන් කොපමණ කැපකිරීමක්ද බලන්නකෝ පින්වත්නි. මෙච්චර සම්මත ගැටලු තියෙන කොපමණ කැපකිරීමක්ද කියලා බලන්නකෝ පින්වත්නි. එතකොට අනේ පින්වත්නි අපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ අපිට ජේතවනාරාමයට ගිහිල්ලා එක දවසක් ගත කරන්න පුළුවන් වුණා නම් අපි මේ ගමන සේරුම නිමා කරලා නේ පින්වත්නි. බලන්නකෝ ස්වභාවය. සමහර විටක ඒ කාලේ අපි එහෙම මනුස්ස ලෝකෙ ඉඳලා නැතුව දන්නේත් නෑ. කොහොමද දන්නේ නැහැ. එතකොට අපි බණ අහන්න ගියේ නැතුවත් දන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටික වෙලා හිටියක් දන්නෙත් නැහැ. අපිට වැඩ වැඩි කියලා බණ ටිකක් අහන්න වෙලාවක් නැහැ කියලා හිටියක් දන්නෙත් නැහැ. එහෙම දැන් ගොඩක් අය කියන්නේ වෙලාවක් නැහැ මේක අහන්න වෙලාවක් නැහැ කියලා. ඒ කියන්නේ වැඩ කරදර වැඩි කියලා. ඉතින් ඒක නිසා එහෙම හිතන්න පුළුවන්. නමුත් බලන්න පින්නන්නේ දැන් දැන් සමහර අය අර ඔබ අහගෙන මහා කාල හරක් ටික මේ තනකොළ කන්න දාලා ඉන්න අතර තමයි කට්ටිය යනවා දැක්කේ මේ ආරාමෙට. ඊට පස්සේ එයත් නිකන් ගියා හරක් ටික වැව් පිටිනිට කන්න දාලා ගැල් ටික ලියලා එයත් ගියා නිකන්. ගිහින් බලනකොට බුදුරජාණන් වහන්සේ බණ කියනවා. ඊට පස්සේ මේ බණ ටික ඇහුවා. එතනින් ඉවරයි. සියලුම ටික ඇතහැරියා. එයා මේ පැවිදුණා රහත් වුණා. ඉතින් බලන්නකෝ මේ පොඩි වෙලාවකට තමයි ගියේ භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඉන්න බව දන්නෙත් නැතුව ගියේ. එතකොට දැන් ඕගොල්ලෝ පින්නන්නේ මෙහෙම හුරු කරනකොට දවස් ගණන් තිස්සේ හදිස්සියේ දැන් මෙහෙම දවස් ගණන් තිස්සේ ඇවිල්ලා ඉඳලා හුරු කරලා මේ විදිහට පුහුණු කරාට පස්සේ පින්නන්නේ ඕගොල්ලෝ මෛත්‍රී බුද්ධ ශාසනයක මනුස්ස ලෝකෙක ආවොත් බුදුවරයෙක් පහළ වෙලා ඉන්නවා කියන හඬ කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබට පින්නන්නේ සුදත්ත සිටුවරේ අර වෙළඳාමට ගිහිපු වෙලාවේ මෙන්න අරහන් සම්මා සම්බුද්ධ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා කිව්වන් රාත්‍රියේම ගියේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් ඒ වගේ මට හිතෙනවා ඕගොල්ලොත් පින්නන්නේ ඒකාන්තයෙන් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න යනවාමයි. දැන් මේ අතහැරීම මෙහෙම හුරු කරන නිසා ගිහිල්ලා ඒ බණ පදයක් ඇහුවොත් පින්නන්නේ ඔබට ගැලවෙන්න පුළුවන්කම ඇති වෙයි. දැන් ගැලවීම අරමුණු කරගනිමින්නේ අපි දැන් මේ අපිට පුළුවන් විදිහට මේ වෑයම තරන්නේ පින්වත්නි. එහෙම හිතාගෙන ශක්තිමත් කරගන්න. ඉතින් අපිට වෙලාවක් නැහැ කියන එක නේ අපිට වෙලාවක් තියෙනවා. කොහොම හරි මෙතෙන්ට ආපු එකද මේ වැඩේ කරගන්න ඕන. ඒ නිසා මේ කටයුතු සම්බන්ධ වෙලා ඉතින් අපි කවුරුත් මේ සංසාර දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලට මේ ජීවිතය තුලදීම පත්වීමට අපි කාටත් සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු. රාගක්ඛයෝ නිබ්බානං